හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම වත්සලා හෙට්ටිමුල්ල. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. නවම්පුර 15වක පොහෝ දිනය අදයි. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ සිට කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහැර මංගල්‍ය අද රාත්‍රී 7 සිට වේදි සංචාරය කෙරේ. පෙරහැර මංගල්‍ය රාත්‍රී 10 සිට සියත ටීවී ඔස්සේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්. කොවිඩ් මෘතදේහ බොහොම දාණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. දහනය දේශීය පුවත් වෙත. නවම්පුර 15වක පොහෝ දිනය අදයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අද දිනේ පුරා කුප්පියාවත්ත ජයසේකරාරාමය පුරාණ විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. වසරේ දෙවන පුන් පොහෝ දිනය වන නවන් පොහෝ දින බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමුවේද අදවන් පුන් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු සේනාව රැස්කොට පළමු වරට සංඝ සම්මේලනයක්ද පවත්වනු ලැබුවේ නවම් පුන් පොහෝ දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන්. එමෙන්ම බුදුන් වහන්සේ චාපාලි චෛත්‍ය අසලදී ආයු සංස්කාරය අත්හරිනු ලැබුවේද නවන් පොහෝ දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන්. මේ අතර අදට යෙදී තිබෙන නවම්පුර 15වක පොහෝ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා කුප්පියාවත්ත ජයසේකරාරාමය පුරාණ විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. අද උදැසන අමාවැස්ස පෝදා සජීව විකාශය ආරම්භ වුණේ උවැසි උවසියන් අටසිල් සමාදන් කරවීම විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තලල්ලේ ධම්මදේවි හිමි විසින් සිදු කිරීමෙන් අනතුරුවයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අනතුරුව පැවති උදැසන සම්බුද්ධ පූජාව මෙහෙයවනු ලැබුවේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අමුහෙන් කන්දේ නන්ද හිමි විසින්. ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව හේවිසිනාද මධ්‍යයේ තැන්පත් කරන ලද සම්බුද්ධ පූජාව තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ සම්බුදු ගුණයන් උදෙසා නවන්පුර 15වක පොහෝ දිනයේ උදෑසන සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරමි. පූජාම වේවා වෙත්වා. පළමු ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළේ පූජ්‍ය කිරිබ්බන් ආරේ විජිත ස්වාමින් වහන්සේ. පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර හිමි විසින් දෙවන ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවා. සිල් ගන්න එනකොටත් පර්ස් එකයි රත්තරන් බඩු ටිකයි දාගෙන එනවා. ඒ වුණාට පර්ස් එක බෑග් එකේ දාගෙන ආවට පර්ස් එකේ යනකොට පර්ස් එක අරන් යන්න බැරි වෙනවා. අද දවස පුරා සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුළින් ඔබ සැමගේ හිතසුව පිණිස ආගමික වැඩසටහන් රැසක් ගෙනීමට අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර අද රාත්‍රී 7ට වේද සංචාරය කිරීමට නියමිතයි. අගනුවර මහා පෙරහැර මංගල්‍ය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ කටයුතු සූදානම් වන ආකාරයයි මේ. දානතම්
උඩරට පහතරට සබරගමු නර්තනයන් සහ විවිධ විචිත්‍රවත් අංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගෙන්ද මෙවරත් නවන් මහා පෙරහැර විචිත්‍රවත් වනවා. මෙවර නවන් මහා පෙරහැර අද රාත්‍රී 10 සිට ඔබට සියත ටීවී ඔස්සේ නැරඹීමට හැකි. මෙවර පවතින කොරෝනා වසංගත තත්ත්වය උඩ පෙරහැර මහජන සහභාගීත්වයෙන් තොරව නරඹන්නන්ගෙන් තොරව ඒ චාරිත්‍රය ඒ ආකාරයටම පවත්වමින් උඩරට පහතරට සබරගමු මේ ආදී නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තන ශිල්පීන්ගේ එකතුවක් මගින් වීදි සංචාරය කරන්නට කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. සියත නාලිකාව පෙරහැර ආවරණය කිරීමේ කටයුතු කරන්නට මෙවරත් ඉදිරිපත් වෙලා තියෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර අද රාත්‍රී 10ට සියත ටීවී තුලින්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරය මුල් කර ගනිමින් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත මුල් කර ගනිමින් නාගදීප රජමහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ අරලියගහ මන්දිරයේදී උපදෙස් ලබා දුන්නා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් සහ දහම් පාසල් 35ක් සම්බන්ධ කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමග එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය වීමයි. ඒ සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හින්දු ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුද එක්වනවා. උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදකල පදුමකීර්ති නාහිමි නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ගෝනදුවේ ගුණානන්ද නාහිමි මල්වතු පාර්ශවයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. කොරෝනා ආසාදනය වී මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන කරුණ සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා මතභේදාත්මක තත්ත්වයක් හටගත්තේ ඊට අවසන් තීරණයක් ගෙන නොතිබීම හමුවේ. ඇතැම් පිරිස් ආදාහනයට විරෝධය පළ කරමින් විරෝධතාවල නිරත වූ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය නොකළ යුතු බවයි. මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ලබා දෙන බවයි. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යවරයා එලෙස සිදු කළ ප්‍රකාශයට ඇතැම් පාර්ශවයන්ගේ පැසසුම් හිමිවුවද තවත් පිරිසක් ඊට සිය විරෝධය පළ කර සිටියා. කොවිඩ් ආසාදිත මෘතදේහයන් ආදාහනය නොකර භූමදානය කළ යුතු යන තීරණය සෞඛ්‍යාංශ විසින් ලබා දිය යුතු බවද මහා සංඝරත්නය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නා. මේ අතරතුර කොවිඩ් ආසාදිත මෘතදේහයන් සම්බන්ධයෙන් වන මාතෘකාව යළිත් කරලියට පැමිණියේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් ලබා දුන් අවසරයක් මතයි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොවිඩ් ආසාදිත මෘතදේහයන් භූමදානයට අවසර ලබා දෙන බවයි. ඒ ඊට අදාළ කමිටුව විසින් ලබා දුන් තීරණයකට අනුවයි. තාක්ෂණ කමිටුව පැහැදිලි කරලා තියෙනවා මුස්ලිම් මරණ මුස්ලිම් ජාතිකයන්ගේ ඉස්ලාම් ජාතිකයන්ගේ මරණ භූමදානය කරන්න පුළුවන් කියලා. අපේ පවිත්‍රා එමෙතුමිය ඒක දැනුම් දුන්නා පක්ෂ නායක රැස්වීමට. ඉතින් ඒක මම හිතන්නේ මේ රටේ තිබුණ ප්‍රශ්නයක් විසඳුනායි කියලා මම හිතන්නේ. සුළු ජාතීන්ගේ අපි සතුරු වෙනවා. මොකද මේක දඩමීම කරන් හිටියා කට්ටියක් මේ මරණ භූමදානය කරන්න දෙන්නේ නැහැ කියලා. මේක ජාත්‍යන්තර මට්ටමට පවා අරන් යන්න උත්සාහ කරා. අපේ රට අපකීර්තියපත් කරන්න ඒ වගේම අපේ මේ ජාතීන් අතර ભેදයක් ඇති කර. ඒක ආය කරන්න හැමෙන්න මමත් ඒ පිළිබඳව තම සතුරු වෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ලබා දුන් අවසරය මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. ඒ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ නව ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර පළාත තුළ කොවිඩ් උවදුර මර්ධනය කිරීම සිය ප්‍රථම අරමුණ බව යුද අමුතාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊයේ දින මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 466 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලයන් 464 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 164ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76ක් සහ නුවර එළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 176 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 81932ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයන් 76960 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 4513 දෙනෙකු පමණයි. පැමිණිච්ච සියලුම එන්නත් සහ දැනට අප සතුව තිබෙන එන්නත් විශේෂයෙන්ම වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවක් සොයාගනු ලැබූ බස්නාහිර පළාත සඳහා යොමු කිරීමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් ක්‍රියා කරලා තිබෙනවා. පසුගිය දින 10ක 14ක වැනි කාලයක් තුල සොයාගත් ආසාදිතයන් සොයාගනු ලබන ප්‍රදේශ ඒ සඳහා ඉලක්ක කරගෙන යම් යම් ගම්මාන ග්‍රාම නිලධාරි කොටස් වශයෙන් හෝ වයස අවුරුදු 30ට අධික වැඩි සියලුම පුද්ගලයන්ට ඒ ගම්මානයේ ඉලක්ක කරගෙන මෙම එන්නත ලබා දීමෙන් මේ කොවිඩ් වලින් ඉවත් කර ගැනීමෙන් බස්නාහිර පළාත ප්‍රථමයෙන්ම මුදා ගැනීම සඳහා කටයුතු කිරීමට මේ වන විටත් උපදෙස් අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දීලා තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ්-19 මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කඩවත සහ වත්තල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 459ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සංචරණ සීමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් PS කොටසේ පදිංචි වතුකම්කරුවන් 400ක් ඊයේ දින PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. සංචරණ සීමා පනවා ඇති චැපල්ටන් PS කොටසින් මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාව ඊයේ සාකච්ඡාවට ගැනුණා. එහිදී ඉන්දිය රජයේ විශේෂ නියෝජිත ඉන්ද්‍රා මණිපාණ්ඩේ ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ 13 වන සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ඊයේ සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. එමෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට එක්වෙමින් ඉන්දිය රජයේ නීත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණිපාණ්ඩේ ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරගත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ හරහා නිසි ලෙස සංහිඳියාව ක්‍රියාවට නැංවෙන බවද ඉන්දිය නීත්‍ය නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සැසිවාරය අමතමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයා ප්‍රකාශ කර සිටියේ ඉදිරිපත් කර ඇති නිර්දේශවලට අදාළ ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි. ශ්‍රී ලංකාව විසින් නිශ්චිත කාලවකවානුවක් යටතේ එම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු බවද ඇමරිකානු නියෝජිතවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ඉදිරිපත් කළ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දී ඇති නිගමන සහ නිර්දේශ ප්‍රතික්ෂේප කරන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. නවම් පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් කිහිපයක් දැන් නවම් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීද අද ආගමික වතාවත් සිදු කෙරුණා. පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ නවන් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වතාවත් ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදැසන සිදු කෙරුණා. කළුතර දොඩංගොඩ මිල්ලගස් උඩුමුල්ල ශ්‍රී ධර්මපාල යෝගාශ්‍රමයේ අභිනවයෙන් නිදිකළ 14 යන් ශ්වේතවර්ණ සෑරදුන්ගේ කොත් වහන්සේ පැළඳවීම සහ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ මහෝත්සවය හෙට පෙරවරු 9ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.